समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से एकादश धम्मा विरिय सम्बोධ්‍යංගස්ස උපාදාය සංවත්තන්ති තී ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනි තුල්ලෝම සනසා වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි අපි හැමදෙනාටමත් මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාමය පින්කම බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් මහා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පින්තුනි වර්ෂයකට මාස 12ක් තිබෙනවා. ඒ මාස 12 මේ වෙසක් මාසයේ තරම් බෞද්ධ අපි හැමදෙනාටම ප්‍රණීත මාසයක්, සුන්දර මාසයක්, සදැහැති මාසයක්, පුණ්‍යවන්ත මාසයක් තවත් නැති තරම්. අද අපට මාතෘකා වශයෙන් ලැබිලා තිබෙන්නේ විශේෂ මාතෘකාවක්. ඒ මාතෘකාව තමයි විරිය සම්බොජ්ජංගය. මේ ධර්මයේ තුල අපගේ ශරීරයක් විදිහට ධර්මයේ සලකා ගත්තොත් නැත්තම් තුලෝකාග්‍රූ භාගතුන් වහන්සේගේ මේ ධර්ම දේශනාව ධර්මයේම ශරීරයක් විදිහට අතීතයේ මහා රහතන් වහන්සේලා සලකලා තිබෙනවා. දිස්ස මානෝ පිතාවස්ස රූපකායෝ අචින්තියෝ තුලෝකාග්‍රූ භාගතුන් වහන්සේගේ බුදු බඳ දකින්න තිබෙන බුදු ඇඟ අචින්ත්‍යයි. චින්තනයකින් හිතන්න පුළුවන් කමක් නැහැ. හිතින් ගොනු කරගන්න පුළුවන් කමක් නැහැ. මහා පුරුෂ ලක්ෂණ, ඒ වගේම 80 ව්‍යංජනක් ලක්ෂණ, මේ ආදී විශේෂතා එකින් එක ඇහැට දකින්න පේන ඒ බුදු බඳේ පෙනෙන බුදු ශරීරය හිතින් හිතලා නිමා කරගන්න බැරි නිසා අචින්ත්‍ය රූපයක් කියනවා. අසදෘශ්‍ය රූපයක් කියන කිසි කෙනෙක්ට සමාන කරන්න බැරි නිසා අසදෘශයි කියලා හඳුන්වනවා. ඉතින් මේ බුදු බඳ දකින්න බුදු බඳ එහෙමනම් ධම්මකායේ දහම් ශරීරය ගැන කතාව කාති කවර කතාද? ඉතින් පැරණි ආචාර්යවරු දහම් ශරීරය ඒ වගේම පණ තියෙන බුදු ඇඟ ගැන මේ විදිහේ සිතුවිලි පවත්තලා උපහාර දක්වලා තියෙන බුදුගුණ ගායනා කරලා තිබෙනවා. ඒ වගේම ශාසනික වශයෙන් අපිටත් තිබෙනවා දහම් ඇඟක්, ශාසනික ඇඟක්, සදැහැති ඇඟක්. ඒ ශාසනික ඇඟේ හදවත, මොළය, ඇස්, කන්, නාස ආදී මේ කොටස් අපිට එකින් එක හඳුන්වන්න පුළුවන්. ඒ හැඳිනීම තුළ විරිය කියන එක නැත්තම් මේ වීරිය කියන ධර්මතාවය රුධිරයේ විදිහට මුළු සිරුර පුරාවට ඇහැ පෝෂණය කරන, කන පෝෂණය කරන, මොළය පෝෂණය කරන, හදවතත් සමග ගැවසී සිටින මුළු සිරුර පුරාවට පැවතී තිබෙන ඒ රුධිරයේ විදිහට අපට මේ දහම් ශරීරයේ බොජ්ජංගය සලක ගන්න පුළුවන්. ඒ තරම් ප්‍රණීත, ඒ තරම් විශේෂතාවයක් මේ විරිය බොජ්ජංගයේ තුල එක්කාස් වෙලා තියෙනවා. මුළු ත්‍රිපිටකයේ පුරාවට හැමතැනකදීම තථාගතයන්න් වහන්සේ එර්ධිපාද තුල වේවා, සතර සම්‍යක් ප්‍රදානයන් තුල වේවා, එතකොට විශේෂ සූත්‍ර තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වේවා, හැම තැනකදීම මේ විරිය එක්කාසු කරලා තියෙනවා. ඒක එක්කාසු කරන්න හේතුව සමහර වෙලාවට මේ ත්‍රිපිටකයේ පුරාවට විවිධ නම් වලින් හැදුන්වාට අපි ගින්න කිව්වට ගින්න බෙදලා බැලුවොත් ගින්න ඇතුලේ
සුද්ධාෂ්ටක රූප කලාප තිබෙනවා. අපි සිවුරට සිවුර කිව්වට ඒ ඝනභාවයේ සලකලා ඒ නාමයන් එක්කහසු කරාට ධාතු වශයෙන් ගනිතොත් රූප කලාප විදියට තමයි සමස්තයන් ගණන් හදාගන්න තියෙන්නේ. වගේ අපි සදහැතිභාවය, ධෛර්යය ආදී වශයෙන් මොනවා එක්කහසු කරත් ඒ හැමතැනකදීම තථාගතයන්න් වහන්සේගේ මේ විරිය කියන එක එක්කාසු වෙලා තියෙනවා. විරිය නැතිනම් අපිට ඉන් ඉස්සරහට බුද්ධ ශාසනය ගැන කතා කරන්න බෑ. මහා බෝසතාණන් වහන්සේගේ බෝසත් ගමන ආරම්භ වුණේම විරියෙන්නේ. උන්වහන්සේට ඈත දුරක් තිබ්බා. ඒ ඈත දුර කොච්චරද කියනවා නම් 20 අසංකේය. ඒ 20 අසංකේයක ඈත දුරක මහා වීරයක් පැවැත්වුවා. නැව විනාශ වෙද්දී මව කරපිට හිඳවාගෙන ඒ මහා සමුද්‍රය තරණය කරන්න ලොකු ධෛර්යයක් වීරියක් තිබ්බා. එසේ මෙසේ ධෛර්යයක් නෙවෙයි, එසේ මෙසේ වීරියක් නෙවෙයි. ඒ වීරියම බ්‍රහ්ම රාජවරුන්ගේ අවධානයට, දෙවි දේවතාවුන්ගේ අවධානයට යොමු වුණා. මේ බලන්න ආශ්චර්ය මිනිස්සෙක්, මහා ධෛර්යවන්ත මිනිස්සෙක්, මහා වීරයවන්ත මිනිස්සෙක්. මෙවැනි වීරයවන්ත මිනිස්සෙක්ට මේ ලෝකේ සාක්ෂාත් කරගන්න බැරි ඉලක්කයක්, සාධනය කරගන්න බැරි අරමුණක් තවත් නැත. මෙවැනි මහා ශ්‍රේෂ්ඨ උත්තමයන්ට පමණයි බුද්ධ කියන අක්ෂර 3ට කිට්ටු වෙන්න පුළුවන්කම තිබෙන්නේ. එනිසා මේ වගේ පින්වන්ත පිරිස් නිකං හුදකලාව, එකලාව, අප්‍රසිද්ධව තනියෙන් මේ ලෝකයෙන් සමුගන්න හොඳ නෑ, නිවන් දකින්න හොඳ නෑ කියලා ඒ බ්‍රහ්ම සිතවිලි, දෙවි දේවතාවුන්ගේ දේව සිතවිලි අර මහා සමුද්‍රයේ තමන් තනි වෙලා, තමන් හුදකලා වෙලා ධෛර්යවන්තව ආත්මය ඉස්සරහට දෑත් දෙපා වලින් මේ මහා සමුද්‍රයත් එක්ක ගැටි ගැටි ගෙනියන ආත්මය දෙස බලලා සිතුවිලි යොමු කරන්න දුනා. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා හිටියේ නෑ. නමුත් අර බ්‍රහ්ම රාජවරුන්ගේ සිතුවිලිත් එක්ක ඒ දරුවා හිතුවේ තින්නෝහං තාරයිස්සාමි, මන් තරණය කරන්නම්, අන්‍ය පිරිසත් තරණය කරවන්න. ඒ අම්මා බුදු කෙනෙක් හමු වෙලා හිටියේ නෑ. නමුත් ඒ අම්මට දැනුණා ඒ දරුවගේ තිබ්බ වීරිය. අම්මා ආරාධනා කරේ, එපා පුතේ, මං ජීවත් වෙච්ච කාලේ වැඩිනේ, තව අල්ප ස්වල්ප කාලයයි මං ජීවත් වෙන්නේ. දෙදෙනෙක්ගේ ප්‍රාණය බේරගන්න පුළුවන් කමක් නැහැ. එනිසා මම මේ මහා සමුද්‍රය අත්හැරලා, පව් නැහැ, දෝෂයක් නැහැ, වැරද්දක් නැහැ, මගේ පණ යද්දාවයි ඔබ ජීවිත සුරක්ෂිතතාවය ඇති කරගන්න කියලා බැගෑපත්ව ආරාධනා කරද්දී, පණ අත්හැරලා පුතුට ආශිර්වාද කරද්දී, ඒ පුතා මව කරපිට හොයාගෙන යන ගමනේ මව් හදවත විවර වෙලා ඒ අතිශය තීරණාත්මක විවරණ පැතුමක් ලබලා දුන්නා. ඉතින් මේක මේ කටවචනයෙන් නිකම් මය පුතා බුදු වේවා කියලා කිව්ව පමණින් බුදු වෙන්න පුළුවන් විවරණයක් නෙවෙයි. ඒකට හිත කලවම් වෙන්න ඕන. ඒ හිතේ කලවම ඇඟත් එක්ක ආසෙන්න ඕන. වචනේ එද්දී ලේ මස් ඇට මිදුළු වලින්ම හැඟීම් බරව ආපු වචන ඔස්සේ තමයි ඒ දරු ඒ මව් වදනෙන් විශාසංකේය කල්පලක්ෂයක් පුරාවට ඒ විවරණ පැතුම් වලට මාර්ගය හදාගන්න. ඒකට මහා ධෛර්යයක් තියෙන්න ඕන. එතනින් පස්සේ මේ ධෛර්ය මස්තක ප්‍රාප්ත සිද්ධ වෙන මොහොතේ බෝධි පරයන්ක ඉඳගත්තේ මහා වීරයකින්. මේ මහා වීරිය තමයි ලේ මස් වේල තොත් වේලෙත්වා සමත් නහරත් ඉතිරි වෙතොත් ඉතුරු වේවා. යම් පුරුෂ ධෛර්යයකින්, යම් පුරුෂ වීරියකින් සපිමෙනෙන්න අවශ්‍ය යම් ධර්මයක්, සාධනයකට උතු යම් ධර්මයක් තිබේ. දේ සමස්තයන් අද මං ග්‍රහණය කරගන්නවා, මං සාධනය කරගන්නවා, මං සාක්ෂාත් කරගන්නවා. එතකින් මම හෙළවෙන්නේ කියන මහා වීරියකින් උන්වහන්සේ ඉඳගත්තේ. ඉතින් මේවත් එක්ක ඇයි මේ කාරණා ගැන හර දක්වන්නේ? මේ බුද්ධ ශාසනයේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ මොනතරම් වීරියවන්තද? ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ හුළඟ, ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ හේවන, ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ සිසිලස, ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ සුවඳ, ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ උණුසුම, ඒ ධර්මයේ සිසිලස, ධර්මයේ උණුසුම අපි විඳ ගන්නවා, අපිට වැදෙනවා.
එහෙව් අපේ ආත්මයට එවැනි කතා ඇහුවොත් පමණයි ධෛර්යය ඇති වෙන්නේ. එවැනි කතා ඇහුවොත් පමණයි වීරිය ඇති වෙන්නේ. ඒ වීරිය අපිව අනිවාර්යයෙන්ම ධර්මයේ කෙලවරට ඔසවාගෙන යනවාමයි. ඒ මද වීරියකින් එකට එක්හස් වෙන්න බෑ. කවි බැන්ද ඇත්තෝ වේවා. ඒ වගේම නොයෙකුත් නිර්මාණ කරපු ඇත්තෝ වේවා හැමතැනකදීම සුදැනෙනි කිම වීරිය නොකරන්නේ. ඇයි මහත්වරුනේ මේ බුද්ධ ශාසනයේ දැක දැකත් මේ අපිට හිතාගන්න බැරි ධනයක් සත්‍ය ආර්ය ධනය ඒව ස්පර්ශ කරන්න මද වීරියකින් බෑ. ඒවා මේ ශ්‍රද්ධා ධනය කියන එකට උරුමකම් කියන්න මද වීරියකින් බෑ. ඒ නිසා ධෛර්යය යොදන්න, වීරිය යොදන්න එක්කාසු වෙන්න කියලා මේ මහා බෝසතාණන් වහන්සේගේ බෝසත් චරිත තුල වේවා, ශ්‍රාවක උතුමන් වහන්සේලාගේ ශ්‍රාවක චරිත තුල වේවා, නොයෙකුත් ශාසනික ප්‍රවෘත්ති තුල වේවා, මේ ධෛර්යයම මේ වීරියම හැම තැනකදීම එක්කාසු කරන්න දුනා. ඉතින් බෝසතාණන් වහන්සේ ප්‍රාදේශීය නුවණක් ඔසවාගෙන යන ගමනේ එහෙම නැත්නම් මුළු තුන් ලෝකේටම ප්‍රසිද්ධ නෑ බුදු කෙනෙක් විදියට එක පැත්තක කොහේ හරි ඉපදෙලා ඒ බෝසත් චරිතය පවත්වන කාලය ඒක තමයි ප්‍රාදේශීය නුවණක් පරිහරණය කරනවා කියලා කියන්නේ. ඒ ප්‍රාදේශීය නුවණක් පරිහරණය කරන එක පැත්තක, එක රටක, එක තලයක, එක ප්‍රදේශයකට පමණක් නුවණ දියුණු කරගෙන ඉන්න කාල පරිච්ඡේදය තුල උන්වහන්සේ ඒ ධෛර්ය වීරිය වඩපු විදිය මහා කතරක යන ගමනක එක චූටි පඳුරක් දැකලා මේක යට වතුර ඇති කියලා ධෛර්ය වීරිය ඇති කරගෙන නැත්තම් මේ වීරිය ඇති කරගෙන ඒ වතුර ලබාගත් විදිහ. ඒ වගේම තමන් තිරිසංගත ලෝකයක නුවණ පරිහරණය කරන කාලයක මම මේ ගැල් 500 වීරියෙන් ඇදලා මම පෝෂණය කරපු මේ මැහැල්ලව යම් කහවණු දහසකින් පිදීමද ලක් කරන්න අවශ්‍යයි කියලා ඒ උෂභයෙක් නිෂභයෙක් වෙලා නැත්තම් මේ හරක් රාජයෙක් වෙලා වෘෂභ රාජයෙක් වෙලා ඇද්ද බරත් එක්ක දරපු ධෛර්යය උන්වහන්සේ ඒ හැම දෙයක්ම කරේ සරුවඥ ශාසනයත් තුළ නෙවෙයි, කරුණා ශාසනයත් තුළ නෙවෙයි, ඒ වගේම බුද්ධ ශාසනයත් තුළ නෙවෙයි. ඉතින් ඒ වගේ ප්‍රතිඵල විදිහට අපට මේ බුද්ධ ශාසනය සම්මුඛ වෙනවා. ඒ බුද්ධ ශාසනය සම්මුඛ වෙච්ච කාල පරිච්ඡේදය තුළ අපි කෙලසද මේ කුසලයන් සඳහා, පින් සඳහා ධෛර්යය එක්කාසු කරන්න ඕනේ, වීරිය එක්කාසු කරන්න ඕනේ කියන එක ඔයත්තු ගණන් හදා ගන්න ඕන. ඉතින් මේ තුලෝකාග්‍රව භාගතුන් වහන්සේ විරේ බොජ්ජංගය ඇතිවීමේ හේතු දේශනා කරන්නේ දුන අත්තිබික්කවේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. නැත්තම් මහණෙනි මේ ආරම්භ ධාතු කියලා වීරයක් තියෙනවා, නික්කම ධාතු කියලා වීරයක් තියෙනවා, පරක්කම ධාතු කියලා වීරයක් තියෙනවා. ඉතින් මේ වීරිය කොටස් ගණනාවකට බෙදි යනවා. සමහර වෙලාවට මේ net fm ගුවන් විදුලියේ ශ්‍රවණය කරන්නේ බොහෝ දුරට වැඩිහිටි මෞද්දමාපියෝ උත්සාහවන්ත වෙමින් ශ්‍රවණය කරනවා පින්කම් වලට යද්දී. ඒ net fm ගුවන් විදුලියේ සංවිධානය කරන සියලු පින්කම් වල පෙරමුණේ ඉන්නේ වැඩිහිටි මෞද්දමාපියෝ. එහත්තුන්ගේ සමහර වෙලාවට ඇඟේ වීරිය නැති වෙන්න පුළුවන්. වීරිය කොටස් දෙකකට බෙදා ගන්න. එකක් තමයි හිතේ වීරිය, අනික ඇඟේ වීරිය. ඒ ඇඟේ වීරිය අඩු වැඩි වෙන්න පුළුවන් අසනීප නිසා, නැත්තම් නොයෙකුත් දුෂ්කරතා නිසා, තමන්ගේ ආබාධ නිසා. නම හිතේ වීරියට මේ ඇඟේ වීරිය නැතිවීම මහා බාධාවක් නෙවෙයි. අපි දන්නවා අන්ධ පින්වතුන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ වගේම නොයෙකුත් ආකාර ආබාධිත පින්වන්ත පිරිස් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. අද රෝහලක ඇඳක් උඩ එහෙමත් නැත්නම් කොරෝනා අසනීපයෙන් දෙයතකට යන ස්වභාවයක් මං ජීවත් වෙයිද මැරෙයිද කියලා හිතා ඉන්න බිය වෙච්ච ඒ පින්වන්ත පිරිසත් අද මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඉතින් ඒ පිරිස සමහර වෙලාවට කඩා හැලෙන්න පුළුවන්. එතකින් අපට මේ බණ ටික තේරෙන කාලේ නැත්තම් තරුණ කාලයක් තිබ්බේ, තරුණ කාලේ මේවා හිතුන්නේ
මේවා සම්බන්ධයෙන් දැනුන්නේ මේවා සම්බන්ධයෙන් යොමුවීමක් සිද්ධ වුණේ නැහැ. දැන් තරමට මේවා අපට තේරුන්නේ. එදා දැනුණා නම් එදා හැඟුණා නම් මේ කාරණා මේට වැඩි උත්සාහවන්තයි කියලා ඔයත්ොන්ට හිතිලා හිත රිදව ගන්න අවශ්‍ය නැහැ. මේ ඇඟේ වීරිය ඇඟේ ධෛර්යය කියන එක ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එය ලෝකයේත් එක්ක ගැලපිච්ච ධර්මතාවයක්. ඇඟ කියන්නේ මේ මහ පොළොවට අයිති දෙයක්. දවසක මේ මහ පොළොවෙන් පෝෂණය වෙච්ච මේ ඇඟ මහ පොළොව යට හංගනවා. එහෙම නැත්නම් මහ පොළොවෙන්ම නිෂ්පන්න දර වලින් යට කරලා ගිනි තියනවා. කෙසේ නමුත් ඒ ඇඟේ ධෛර්යය ගින්නකින් නිමාවට පත් කරන්න නැත්නම් මහ පොළොව යට වලලලා නිමාවට පත් කරන්න හැමෝම සූදානමින් ඉන්නවා. ඒ සූදානම මරණාධාර සමිතියට බැඳලා වේවා රක්ෂණ ආවරණ එක්කහසු කරගෙන වේවා නොයෙකුත් ආකාරයෙන් ඔයත් ජීවිත භුක්ති ආදී තියාගෙන ලියපු කියපු දේවල් එක්ක ඒ හැම තැනකදීම ඒ වීරිය නිමාව තමයි පෙන්වන්නේ. ඉතින් මේ බුද්ධ ශාසනයේ ඇඟේ වීරිය ගැන ලොකුවට කතා කරන්නේ. සමහර වෙලාවට හිතේ ධෛර්යය මේ ඇඟේ වීරිය බාධාවක් කරගන්න නැතුව ඇඟේ වීරිය නසන්න ආපු පිරිසට මේ හිතේ වීරිය එක්කහසු කරලා පොඩි කාලයක් ගත්ත සිද්ධි තිබෙනවා. එක තැනකදී අයියා මල්ලි දෙන්න. ඉතින් මල්ලි මහාන වෙනවා. මල්ලි මහාන වුණාට අයියාගේ බිරිඳට සැකයි. මේ ධනෙ එකම උරුමකරු අයියා වුණාට දවසක මල්ලි සිවුර ඇරියොත් මේ ධනෙ බෙදලා යන්න පුළුවන්. ඒ නිසා මල්ලිගේ මේ ජීවිතය තියනකන් තමන්ගේ සැපයට බාධාවක් මල්ලිව ඝාතනය කරන්න තීරණය කරනවා. ඒ තීරණයත් එක්ක තමන් මහා ඝන වනාන්තරයක සක්මන් කර කර ඉන්න ගමනක හොර සංගමයක් නැත්තම් හොරුන් කීප දෙනෙක් ඝාතකයෝ කීප දෙනෙක් නැත්තම් මැර කණ්ඩායමක් ඇවිල්ලා ආපු කාරණාව දැනුම් දෙන්නේ දුනා. අපි ආවේ ඔබව ඝාතනය කරන්න, ඔබව අඩපණ කරන්න, ඔබගේ ශරීරයේ ජීවිතේන්ද්‍රය පහ කරලා දාන්න කියලා. ඉතින් මේ ඇඟේ වීරිය ඇඟ අවශ්‍යයි හිත හැදීමේ වැඩපිළිවෙලට. ඒ ඇඟේ අවශ්‍යතාවය පූර්ණ වශයෙන් ඇවිදින්න පුළුවන් අවශ්‍යතාවයක් නෙවෙයි, පණ රඳව ගන්න විතරයි ඕනේ හිතේ. අපයක් ඉල්ලුවා. මම දන්නේ නැහැ ඔබ පැය කීපයකින් මාව ඝාතනය කරනවා කියලා. මට පොඩි අපයක් දෙන්න කිව්වා. මොකක්ද අපේ කිව්වා. මේ ඇඟ මං අඩපණ කරන්නම් කිව්වා. විශාල ගලක් අරන් තමාගේ උකුල් ඇටේට ගහගත්තා. උකුල් ඇටේ බිඳුණා. සද්දෙත් ඇහුණා. තමන් විසින් තමාගේ කලවට ගහගෙන උකුල් ඇටේ බිඳගත්තා. ඊට පස්සේ කකුලෙන් ඇවිදින්න බෑ. මේ ප්‍රමාණවත්ද කියලා ඇහුවා. බලන්න ඒ තමාගේ ඇඟේ තමන් විසින්ම උකුල් ඇටේ බිඳගන්න කොච්චර හිතේ ධෛර්යයක් තියෙන්න ඕනද? කොච්චර හිතේ වීරියක් තියෙන්න ඕනද? ඉතින් අර පිරිස දැනගත්තා දැන් මේ තැනත්තට මේ කැඩිච්ච කකුල් ඇද ගොඩාක් දුර යන්න බෑ. සැකයක් නැතු එහෙනම් හෙට උදෑසන වෙනකන් ඔබගේ ජීවිතයට පොඩි විරාමයක් දෙන්නම්. ඒ විරාමය ඔබ ගන්න ප්‍රයෝජනයක් ගන්න කියලා හොර පිරිස නැත්තම් මැර කණ්ඩායම නිදාගත්තා. රැය එළි වෙනකන් තියෙනවා. ඉතින් තමන් අවවාද කරගත්ත මෙතෙකින් ඔබගේ මරණය ස්ථිරයි. අපි කොච්චර ජීවිතයේ අනියතයි මරණය නියතයි. උදා වූ සූර්ය මණ්ඩලයේ අස්තයට යන්නසේ, උදා වූ චන්ද්‍ර මණ්ඩලයේ අස්තයට යන්නසේ ජීවිත උදාවත් මරණයේ අස්තයට යෑමේ නිමාවට පත් වෙනවා කියලා හිතුවාට ඇත්තටම ඔයත්ොන්ට ඒක දැනලා නැහැ. ඉතින් දැනිච්ච දවසට තමයි අද නම් මට මරණ භය දැනුණා. අද තමයි ජීවිතේ බය කියන්නේ මොකද්ද කියලා දැනුනේ. ඉතින් ඒකත් එක්ක අපි නිකන් අර කේව්වාට වයසක අම්මලා එහෙම ඉන්නවා. සමහර වෙලාවට දැනුම් දෙනවා දැන් මම බනත් අහගෙන මේ නිදාගන්නේ. නිදි පැදුරෙම පන ඵලයන්. එහෙම නැත්තම් එලි වෙද්දි මගේ ජීවිතේ තුරන් වේවා, පිරිසිදුයි, සිල් ගත්තා, කටින පිංකම් සිද්ධ කරා, නොයෙකුත් කුසලයන්හි සමාදන් වුණා. එතකින් මිය යාවා. එහෙම නැත්තම් තමන්ම අනිත් පිරිසට කියනවා දැන් ඉතින් හිටියමදයි, ඇස් පේන්නේ නැත්තම්, කන් ඇහෙන්නේ නැත්තම්, කකුල් වලංගු නැත්තම්
යාගන්න ඒ ගන්න බැරින මොකටේ තවත් අනුන්ට වද දෙන්න ජීවත් වෙන්නේ මැරලා වච්චන්නේ නැණ කියලා මිමිනීම් සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම ඒ ඇත්තොන්ට ඒ මරණයේ නිශ්චිත ඉලක්කයක් ආවොත් හිතන්න දැන් නිදි පැදුරෙම පන ඒවා කියලා හිතාන නිදා ගන්නවද? නමුත් සැකයක් නැහැ. මං දැම්ම මැරෙන්නේ නැහැ කියලා හිත යට තිබෙනවා. එහෙම දැනුනොත් අද පාන්දර 2 වෙද්දි මම මැරෙනවා කියලා දැනුනොත් එහත්ොන්ට නින්ද යාවිද? එතකොට ඉන්න දරුවෝ ගණන් ගන්නවද ඒ අම්මා කියන වචනේ ඇත්තටම මේ අම්මා මැරෙයි කියලා? ඒ මරණයේ හේවණලි දකිද්දි දැන් මොකද වෙන්නේ? දැන් සමහර වෙලාවට මේ මහා භයානක මරණය ස්පර්ශ කරවන්න සමර්ථ මේ කොරෝනා අසනීපේ තමන්ගේ අම්මට හැදුනොත් එතකොට දන්නවා දැන් නම් අම්මා ජීවිතේ අරින්නත් පුළුවන් කියලා. එතකොට තමයි පන්සල් ඇවිල්ලා බෝධි පූජා තියලා බාරහාර වෙලා පිරිත් නූල් අරගෙන අන්න දරුවන්ට දැනිලා. දැන් නම් මේ පුතා මැරෙයි දෝ කියලා දැනිච්ච ගමන් ඒ කියන්නේ ඒ අසනීපේ මෙරි යන කාරණා පේනවා. ඒ මරණ හේතුවම තමන්ගේ ගේ ඇතුලෙන් නිර්මාණය වෙලා අම්මට හැදිලලු. එහෙම නැත්නම් සොහොයුරෙක්ට හැදිලලු. ඇසූදුටු ඥාති කෙනෙක්ට අහවල් කෙනාට හැදුනලු කියන ආරංචි ආව ගමන් ඔයත් කොච්චර ඒකට කලබල වෙනවද? නිකන් අපි ගෙදර ඉන්න ආච්චි කෙනෙක් නිකන් සීයා කෙනෙක් හෙට එළි වෙද්දි මැරියන් කියලා කීවාට අපි එහෙම කලබල වෙන්නේ නැහැ. මොකද අපි හැමදෙනාම දන්නවා ඒ වචන හුවමාරුව ඒ තරම්ම බල සම්පන්න නැහැ. ඒක ඇති වැදගැම්මක් නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් ස්ථිර වශයෙන්ම අපිට දැනුනොත් අපිට නිින්දයයිද? අපි මැරෙනවා කියලා දැනගත්තොත් ඒ දැනගත් අම්මට නිින්ද යාවිද? ඒ තාත්තට නිින්ද යයිද? මැරෙනවා නම් මොකටද මං නිදාගන්නේ? එළි වෙනකම් බුදුගුණ ටිකක් මෙනෙහි කරන්න ඕන. එහෙම නැත්නම් දානයක් දෙන්න ඕන කියලා පින්කම් කරනවා නේ. එහෙම නැත්නම් කරපු පින්කම් සිහිපත් කරගන්නවා. මෙන්න මේවත් එක්ක මේ ජීවිතේ ඒ මැරෙන්නත් වීරිය තියෙන්න ඕන. ඒ කියන්නේ මරණයට හිත හදාගන්න හිතේ ධෛර්යය වීරිය තියෙන්න ඕන. ඒ කරුණුත් එක්ක ඇඟේ හයිය, ඇඟේ පන, ඇඟේ තියෙන ශක්්‍යතාවය, මේ ශරීරයේ තියෙන ශක්්‍යතාවය කොපමණ දුරට අවශ්‍යද කියන එක අර ස්වාමීන් වහන්සේගේ කතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි. තමන්ගේ උකුල්ලට බිඳගත්තාම කායික වේදනා බොහොමයි. ජීවිතේ ඔසවගෙන යන්න බෑ. හිතේ පීඩාවන් මැද්දේ හිතේ ධෛර්යයට හිතේ වීරියට මේ වීරිය කියනක උනන්දුව මනාව ධෛර්යය නොයෙකුත් නම් වලින් හඳුනන්න පුළුවන්. රාගය කියන එකට නම් කොච්චර තියෙනවද? ඒ ප්‍රේමය, ආලය, හිතවක්කම, හිතේසි භාවය, ස්නේහය ඔක්කොම රාගයට එක්කහසු වෙච්ච නම් ඒවා පිරිසුදුයි කිව්වට අචින්ත්‍යයි කිව්වට එහෙම අචින්ත්‍යතාවයකුත් නැහැ, පිරිසුදු භාවයකුත් නැත. ඒ වගේ ධෛර්යය, වීරිය නැත්තම් උවමනාව, උනන්දුව, උද්‍යෝගය, ඒ වැඩේ යෙදීම, ඒ පරාක්‍රම භාවය මේ ඔක්කොම විරිය කියන එකට එක්කාසු වෙච්ච පරයාය නාමයක්. ඒ හිතේ තියෙන වීරිය ප්‍රමාණවත් ඇඟ චුට්ටක් පණ ටිකක් තියෙනවා නම් නිවන් ගමන ය아가න්න. ඒ නිසා ඔය වැඩිහිටි අම්මලා දැන් අපි වියපත් කියලා, දැන් අපි වැහැරිච්ච පිරිසක්, දැන් අපි ඉන්ද්‍රිය ප්‍රසාද නැහැ, ඉන්ද්‍රිය පරිපාක භාවයට පත්වලා නැහැ, වෙනස් වෙන ස්වභාවයට පත්වලා නැත්තම් වයසට ගිහිල්ලා කියලා හිත දුර්වල කරගන්න එපා. ප්‍රශ්නයක් නැහැ. ඒ වීරිය එක්කහසු කරන්න පුළුවන් ක්‍රම 11ක් තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ බුද්ධ ශාසනය තුල ආචාර ප්‍රාචාර උතුමන් වහන්සේලා හෙළිපෙහෙළි කරලා තියෙනවා. තථාගතයන්න් වහන්සේගේ හෙළිකිරීම තමයි මේ නිග්ගම නැත්තම් පරාක්‍රම ධාතුව, ආරම්භක ධාතුව. මේ කාරණා තුල තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි, ආරම්භ කිරීමේ වීරියක් තියෙනවා. නික්ඛම ධාතුව නම් වීරියක් තියෙනවා. පරාක්‍රම ධාතු කියලා වීරියක් තියෙනවා. ඉතින් මෙහි ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුන පටන් ගන්නා ලද වීරිය. යමක්
කරගෙන යන්න අපි ආරම්භ කරනවා. ඒ ආරම්භක අවස්ථාවේ ඇගේ සූදානම් කොහොමද, හිතේ සූදානම් කොහොමද කියලා ඔයත් දන්නවා. අලස භාවයක් නැහැ, හැකිලීමක් නැහැ, ලීනත්වයක් නැහැ, කම්මැලි භාවයක් නැහැ. ඉතින් ඒක යන අතරතුර නැත් ආරම්භ කරද්දී බොහොම ප්‍රබෝධමත්. අපි බොහොම ආසාවෙන් තමයි මුල් කාලේ රස්සාවට යන්නේ, රස්සාවේ ආරම්භේ. එදිනින් පස්සේ තමයි එපා වෙන්නේ. එව නැත්තම් වැඩක් ආරම්භ කරද්දී බොහොම ආසාවෙන් තමයි ඒක ආරම්භ කරගන්නේ. නමුත් පස්සේ අපිට එපා වෙන ගතියක් ඇති වෙනවනේ. ඉතින් ඒකට කියනවා අරතිය කියලා. රති කියනවා කැමැත්ත, කැමැති භාවයේ නැතිවීම. ඒ අරතියෙන් උත්තව අපි කටයුතු සම්පාදනය කිරීම නිසා අපි හැමදාම පෙරදුනා. ගිහි ජීවිතයක් ගෙවන ඔයත් විවිධ ක්ෂේත්‍රවල කටයුතු සම්පාදනය කරනවා වෙන්න පුළුවන්. රාජ්‍ය සේවකයෙක් හිතන්න පුළුවන් මම කොච්චර ධෛර්යය දැම්මත් මට මාසිකව ලැබෙන්නේ මෙපමණයි. ඉතින් එයින් එහාට මං කොච්චර වැඩ කරත්, කොච්චර අතිරේක වැඩ කරලා දුන්නත් පඩි වැඩි වෙන්නේ නැහැ. ඒ ලැබෙන පඩියට ජීවත් වෙන්න මං හුරු වෙන්න ඕන. ඒ නිසා මේ ප්‍රමාණවත් කියලා තමන්ගේ මේ ධෛර්යය හංගගෙන ඉන්නවා. පිංගුතුනි චොට්ටක් මෙනෙහි කරලා බලන්න. ඔයත්තුගේ කායික වීරය ඔයත්තු හැමදාම හැංගුවා. ඒ අලස භාවය ඇති කරගත්තේ මොකටද කියලා හිතා ගන්න බෑ. දැන් සමහර වෙලාවට වෛද්‍යවරු කියනවා ඇඟ වෙහෙසුනේ නැත්තම් මේ ලේවල සීනි එක්ක හසු වෙන්න පුළුවන්. ඇඟ වෙහෙසුනේ නැත්තම් කොලෙස්ටරෝල් නැත්තම් මේ නහර තෙල් තට්ටුවකින් වැහිලා යන්න. මේ හැමේ තෙල් තට්ටුවක් එන්න පුළුවන්. මේද එහෙම නැත්තම් වැඩ කරේ නැත්තම් මේ ඇඟේ ස්වේද චලනය දහඩිය ගලාගෙන නොයෑම නිසා විවිධ අතුරු ආබාධ වලට එක්කහසු වෙන්න පුළුවන් කියලා මේ ඔයත්තුන්ගේ භාවිතා කරන විද්‍යාව තුළ එක්කාසු කරලා තියෙනවා. ඒ නිසාම රජයේ විසින් ව්‍යායාම මන්ත්‍රීවරු නැත්තම් මේ හැම ගමකම ව්‍යායාම උපකරණ බෙදා දීම්, ඒවට එක්කාසු වෙච්ච කාමර එකතු කරලා තියෙනවා. ඉතින් Tamanට අවශ්‍ය ව්‍යායාම කරගෙන එන්න පුළුවන් කියලා. නමුත් පිංගුතුනි ඒ කොහොම එක්කාසු වුණත් අපි මේ ශරීර ශක්තිය වියදම් කරන්න ගොඩක් ලෝභයි. වැඩ කරන්න ඒකට කියන කම්මැලිකම කියලා. දැන් ඒ වැඩ කරද්දිලු ඇඟ ශක්තිමත් වෙන්නේ, ව්‍යායාම කරද්දිලු ඒ මස්පිඩු ඝන භාවයට පත් වෙලා ඇඟේ නිරෝගී භාවය ඇති වෙනවා කියලා කියන්නේ. නමුත් ඔයත්තු යම්ම වැඩකට ඒ අවශ්‍ය ඇඟේ තියෙන වීරිය, ඇඟේ තියෙන හයිය එක්කාසු කරන්නේ රැකගෙන ඉන්නවා. සමහර වෙලාවට ඒ මත්ත ගැන බය හිතෙනවා. ඉදිරිය ගැන මේ සිමෙන්ති කොට්ටය කිලෝ 50ක සිමෙන්ති බෑගය තනියෙන් උස්සන්න පුළුවන්. නමුත් කවදාකවත් ඔයත් තනියෙන් උස්සන්නේ නැහැ. කාට හරි අඬ ගහනවා මේක අල්ලන්න එන්න කියලා. ඉතින් ඒකට හේතුව වීරිය තියෙන, ඇඟේ ශක්තිය තියෙන, ඒක තනියෙන් උස්සන්න. නමුත් ශක්තිය ඉතුරු කරගන්නවා. මේ මහා පොළොවේ යට කරන මේ ඇඟේ හයිය මොකටද අපි ඉතුරු කරගන්නේ? ඇත්ත කිසි දෙයකට හයිය දාන්නේ. සමහර වෙලාවට අම්මා කෙනෙක් තමාගේ මුළු ධෛර්යයම දානවා දරුවා බිහි කරන වෙලාවේ. ඒ වෙලාවට කියන මේ දරු කැක්කුම කියලා. ඒ අම්මා තමාගේ දරුවා වදන්න දමන්න තියෙන සමස්ත ධෛර්යය දමනවා. ඒ වෙලාවේ ඒ වෛද්‍යවරු සැතක් තමාගේ ඇඟහරා යොමු කරත් නැත්තම් පීයකින් ශරීරයේ ඛණ්ඩනය කරත් තුවාල කරත් ඒ මවට දැනෙන්නේ සමහර වෙලාවට. එතනින් පස්සේ බෙහෙතත් තුවාලයකට බෙහෙත් දාගන්න ගියොත් එimhe හිරිවට්ටන්න කියනවා, සිහි නැති කරන්න කියනවා. අර වෙලාවේ ඒ ධෛර්යය කොච්චරද, ඒ වීරිය කොච්චරද කියනවා නම් ඒ වෛද්‍යවරු ළඟට ඇවිල්ලා මේ විදිහට හැසිරෙන්නේ මේ දරුවව නැත්තම් නිරෝගීව බිහි වෙන්නේ මෙහෙමයි කියලා කියද්දී කියන හැම එකක්ම එක්කාසු කරගෙන ඒ මව සුවසේ දරුවා බිහි කරනවා. එතෙන්න ඒ ශරීරයේ තියෙන සමස්ත හයියම යොමු කරන තැනක් තියෙනවා. ඒ වගේම සමහරවිට තාත්තෙක් තමාගේ දරුවගේ වේසනයකදී ධෛර්යය එක්කාසු කරන්න පුළුවන් පණ ඇරලා, පණ පැත්තකින් තියලා. ඉතින් ඒ වගේ එළඹිච්ච විශේෂතාවයකදී හැර අනිත් හැම තැනකදීම ඔය හැත්තෝ ඇඟේ හයිය හංග ගන්න.
අර ඇතෙක් යුද්ධයට යද්දී රජුට පණ දුන්නද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඇතා සටනට යන ගමනේ යම් තැනකදී අතින් පයින් සටන් කරයිද කන් වලින් සටන් කරයිද හොඬේ කටේ ඔබාගෙන ඒ කරන සටන තුළ තුලෝකාග්‍රු භාගතුන් වහන්සේ දේශනා කරනවා එතකින් ඒ ඇතා පූර්ණ වශයෙන් වීරිය දැම්මේ නැහැ කියලා. ඇතා පූර්ණ ශක්තිය යොමු කරේ නැහැ කියලා. යම් තැනකදී ඒ යුද්ධය සඳහා ඇතා විසින් හොඬ වැල භාවිතා කරන අය හොඬෙත් එළියට දැම්මට පස්සේ එතකින් ජීවිත නිරපේක්ෂයි. කය නිරපේක්ෂය කියන්නේ කායික අපේක්ෂාවක් නැහැ. ජීවිත අපේක්ෂාවක් නැහැ. අතීත පැවිදි උතුමොත් නිරපේක්ෂිතව අපේක්ෂාවක් නැතුව ජීවිතය පිළිබඳ කිසිදු අපේක්ෂාවක් නැතුව කය පිළිබඳ කිසිදු අපේක්ෂාවක් නැතුව නිරපේක්ෂව පණ දීලා බුද්ධ ශාසනයේ යෙදිච්ච නිසා ඒ ඇත්තෝ අද මේ ලෝකේ නැහැ. නිවන් දැක්කා. ඉතින් අපි ඔය ඇත්තෝ දැන් අවුරුදු 60 70ක පින්වන්ත පිරිස් වෙන්න පුළුවන්. ඔය ඇත්තෝ ඇඟේ හයිය හංග ගත්තා නේද? කවද්ද මුළු ඇඟේම වීරිය දාලා වැඩක් කරේ මෙනෙහි කරලා බලන්න. ඕනනම් ජීවිතේ ගනින්න පුළුවන් එකක් දෙකක් ඇති. ඒ ගෙට ගහක් වැටෙන්න ගියපු වෙලාවේ ලණුව මං මුළු ඇඟේම ධෛර්යය දාලා ඇදගත්තා. ඒ නිසා ඒ අත්ත වැටෙන්නේ නැතුව ගේ බේරගත්තා. එහෙම නැත්නම් බල්ලෙක් පැන්නපු වෙලාවේ මුළු ඇඟේ ධෛර්යය දාලා හත් පොටක් කම්බි වැට උඩින් මං පැනගත්තා. ඒ වෙලාවේ කොහොම මං පැන්නද කියලා මට මතක නැහැ. මෙන්න මේ වගේ එකක් දෙකක් කාරණා ඇති. නමුත් දැන් ඔය ඇත වයසයි. ඒ වීරිය හංගගෙන ඇඟේ හයිය හංගගෙන මොකක්ද ඉතුරුනේ? ඒ නිසා මේ තරුණ පිරිසට අපි ආරාධනා කරනවා මේ ආරම්භ කිරීම කියන එක ඒ ධෛර්යය හංග ගන්න එපා. හංග ගත්තට වැඩක් නැහැ. ඒක මහ පොළොවට යට වෙලා යන්නේ. මේ ශරීරයේ ක්‍රමානුකූලව බල දශකයෙන් පස්සේ ප්‍රඥා දශකයට එක්කහස වෙනවා. පබ්බාර දශකයේදී ඔය බල දශකයේ තිබ්බ ශක්තිය, බල දශකයේ තිබ්බ ධෛර්යය, බල දශකයේ තිබ්බ වීරිය මේ කිසිදු දෙයක් පබ්බාර දශකයේ සායන දශකයේ මරණ මංචකයේදී එක්කහසු වෙන්නේ නැත. ඉතින් ඒ නිසා ඔයත්ෝ ඒ අංශයෙන් කායික වීරිය එක්කහසු කිරීම අතිශයින් දුර්වල තැනක තියෙන්නේ. මේක මේ මොකද්ද හේතුව දන්නේ? සමහර වෙලාවට විදේශගත ඇත්තෝ මේ ත්‍රිපිටකගත කාරණා මේ විරිය සම්බොජ්ජංගේ දන්නේ නැතුණාට ඇත්තෝ ඒ තමන්ගේ ඉලක්ක ජය ගන්න කොච්චර ධෛර්යවන්තද, කොච්චර සෝදානන්ද, කොච්චර වීරියවන්තද කියන එක එයත්තුන්ගේ දියුණුවෙන් පේනවා. ඉතින් අපි යම්ම කාරණාවක් නිසා කියන්නේ අපි ධර්මයේ හරියට එක්කාසු කරගෙන නැහැ. චූටි ධෛර්යයක් දාපු ගමන් හිතනවා ඉතින් මේ සියල්ල අනිත්‍යයි කියලා තුලෝකාග්‍රු භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ස්වල්ප කාලයක් අපි ජීවත් වෙන්නේ. ජීවත් වෙන කාලයට මේ පණ අරගෙන මොකටේ මෙච්චර කඹරන්නේ, මොකටේ මෙච්චර වැඩ කරන්නේ කියලා පැත්තෝ ලීනත්වයට පත් වෙනවා, මන්දගාමීත්වයට පත් වෙනවා. ඉතින් කඩා හැලෙනවා. ඒ අලසකමට ඔයත් ධර්මයේ තවරනවා. ඒකයි වෙන්නේ. අපි වැඩක් කරගෙන යද්දී මේ යම් තැනකදී හැප්පෙනවා. යම් තැනක ධෛර්යය නැති වෙනවා, වීරිය නැති වෙනවා, අලස භාවයක් ඇති වෙනවා. ඒ අලස භාවයට ඔයත් ධර්මයේ තවරනවා. වැඩක් නැහැ කියලා දේශනා කරලා තියෙනවානේ. මේ මරණය කොයි වෙලාවෙද කියලා විශ්වාස නැහැ කියලා දේශනා කරලා තන එහෙව් ජීවිතයක් ගෙවන අපිට දැන් අවශ්‍ය නැහැ කියලා. එහෙනම් ඒ කාරණාව මුලින් හිතන්න ඕනේ. මුලින් හිතලා ඔයත් එක්ක මහාන වෙන්න ඕනේ. එක්ක ඒ ප්‍රතිපත්තියට අනුගත වෙන්න ඕනේ. ඇයි මගදී හිතන්නේ? ඒක පුරුෂ ධෛර්යයට බාධාවක්. අපි වැඩක් පටන් ගත්තොත් ඒ වැඩේ නිමා කරන්න මොන බාධකයාවත් ඔයත් සූදානම් වෙන්න ඕනේ. ආත්ම හුරුව සසර පුරාවට අපිට වැදගත්. ඔයත් ඔන්න සමහර වෙලාවට වැඩේ කරගෙන යද්දී මග දිගට හැලහැප්පීම් බාධා ඇති කරන්න පුළුවන්. මත්තට අය ඇත්තොත් එක්කාසු වෙලා වැඩ නොකරන එක මැනවි. අය එහෙව් වැඩක් නොකරන එකත් මැනවි. නමුත් අපි ආරම්භ කරා නායක නිමාව තමන්ට මොන බාධක එක්කාසු කරත් ඒක නිමා කරන්න පුළුවන් නම් ඒක තමයි සත්පුරුෂ ධර්මතාව. ඒක තමයි ධෛර්යය. ඒක තමයි වීරිය. ඉතින් අද වෙන්නේ අපි අපට අවශ්‍ය තැන විතරක් ධර්මය ගන්නවා. පටන් ගද්දි මහා ලොකුට පටන් ගන්න. පටන් අරගෙන ඒකේ කම්මැලිකම ඇති වුණාට පස්සේ අනේ ඉතින් මේ අපිට තියෙන જાති මදයි මේ ජීවත් වෙන්න. මෙච්චර මේ ලොකුවට පටන් අරන් මොකටේ මේවා සිද්ධ කරන්නේ?
මැරෙනවනේ හුස්ම ගන්නවත් වෙලාවක් නෑනේ කියලා එතකොට තමයි ඒක කම්මැලිකම පිංගුතුනි. මෙන්න මේ වගේ ඔයත්තුන්ගේ හිත විතක ධර්මයට ගලපනවා ධර්මයට ගලපගෙන ඔසවාගෙන යනවා විතක තමාගේ ජීවිතය ඒ අධර්මයට ගැලපෙනවා අධර්මයට ගැලපෙන එක ධර්මයෙන් තවර ගන්නවා. ඒක කම්මැලිකම නෙවෙයි ඒක කලකිරීම කියනවා. මම මේ කම්මැලිකමට නෙමෙයි මේ වැඩේ නවත්තන්නේ මට දැනෙනවා මගේ ජීවිතයේ වැරදි පැත්තකට යනවා කියලා ධර්මකාමී වෙන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ ගස්ඨනය නිසා ඔයත්තුන්ට එපා වෙච්ච ගතියක්. මේ බෞද්ධ හැම දෙනාටම මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ජීවිතය ධර්මයෙන් කියව ගන්න නැතිවීම. ඉතින් මේ පටන් ගත්ත වීරය තමන් විමර්ශනය කරලා පරිවිමර්ශනය කරලා යමක් සඳහා එළඹෙන්න අවශ්‍යයි. මේ කටයුත්ත සම්පාදනය කිරීමෙන් මගේ නූපන් කුසල් ඉපදෙනවද? ඉපදිච්ච කුසල ධර්මයන් ස්ථාවර වෙනවද? ඒ වගේම මත්තටත් කුසල දහම් පෝෂණය වෙනවද කියලා තමන් තීරණය කරන්න ඕනේ. මේක පින් කටයුත්තක්ද? මේක හොඳ කටයුත්තක්ද කියලා තීරණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් සිහියෙන් උත්තව ඒව අපි සති සම්බොජ්ජංග ආදී කාරණා වලින් දැනගත්තා. එලෙස තමන් යමකට ධෛර්යය දාන්න ඕනේ. ඒ ධෛර්යය දාලා ඉවර වෙලා අපි තීරණය කරනවා නම් ව්‍යවස්ථාපනය කරනවා නම් ඒක ඒ පිළිබඳ පිළිගැනීම පටිච්චනේ සම්පටිච්චනේ පිළිගැනීම සිදු කරනවා නම් ඒක ධර්මකාමී හුරුවක් ධර්මකාමී ජීවිතයක් නෙවෙයි පිංතුනේ. එතනින් පස්සේ ඒ පටන්ගත්ත ධෛර්යය පටන්ගත්ත වීරිය යම් තැනකදී කරගෙන යද්දී අලස භාවය ඇති වෙනවා. ඒ අලස භාවයට තමයි ඔය ඇත්තෝ අර ධර්මයේ තවරන්නේ. එහෙම ධර්මයේ තවරන්න අයිතියක් නැහැ. තමන් රවට්ට ගන්න අයිතියක් නැහැ. මේ ලෝකේ අපි එහෙම කෛරාටික වෙලා. අපි ධර්මයේ දන්න නිසා ඉතින් විපතක් ආපු ගමන් ධර්මයේ තවර ගන්නවා. අපි සැපතේදී අපට සුයිප් එකක් ඇදිච්ච වෙලාවක අපට මේ විශ්‍රාම ගද්දී යම්කිසි පාරිතෝෂිත දීමනාවක් හම්බෙච්ච වෙලාවක අපි මුදලක් ඉතිරි කරගත්ත වෙලාවක ඔයත්තුන්ට ඔය ධර්ම සංඥා මුකුත් නැත. විපතකදී කරදරයකදී ඒ කරදරයි කියලා දැනගත්තාම ධර්ම සංඥා ඇති තරම් උපදව ගන්න. ඒ උපදවගෙන ඒ ධර්ම සංඥා තවරගෙන අපි අපිව රවට්ට ගන්නවා. ඉතින් මේ අව්‍යාජ භාවයේ නැතිකම එහෙම නැත්නම් මේ වැරදි පැත්තෙන් අපි ධර්මයේ ග්‍රහණය කර ගැනීම මේක තුලෝකාගුරු භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ වරදවා අල්ලගත් කුස පත්‍රය කුස තන කියලා තියෙනවා ඒක බූවක් තියෙනවා ඒක ලිහිලට ගත්තොත් එහෙම අත කැපෙනවා හරියට අල්ල ගන්න ඕනේ ඒ වරදවාගත් ධර්මයේ තමන් විනාශත්වයට පත් කරනවා මේක අපි මේ බණ කතා වලින් හොයනවා කොහෙද වරදවාගත් ධර්මයේ අල්ලගන්නේ යල්ලාගත්ත අපි හැමදනාම කොහොමද විනාශත්වයට පත් වෙන්නේ කියලා හොයද්දී තමාගේ ඔඩෙක්කම තමාගේ හදවතේම ඒවා ඇති තරම් ක්‍රියාත්මක වෙලා තියෙන නමුත් පෙනෙන්නේ ඒ පෙනෙන්නේ නැති හේතුව ඔයත්ෝ ධර්මයට දහම් කැඩපතට යොමු නොවීමයි. ඇහැට ඇති තරම් රූප බලන්න පුළුවන්. ඇහෙන් අවට තියෙන තමාගේ ඉස්සරහා තියෙන බිම්බගත සමස්ත රූපයන් දැක ගන්න පුළුවන්. හැබැයි ඇහැට ඇහැ බලන්න බෑ. ඇහැට ඇහැ බලන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කණ්ණාඩියක් ඉස්සරහට ගන්න ඕනේ. කණ්ණාඩියක් ගත්තට පස්සේ ඇහෙන් ඇහැ බලා ගන්න පුළුවන්. එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ. වෙන අපිට ඕන තරම් රූප බලන්න පුළුවන්. හැබැයි ඇහෙන් ඇහැ බලා ගන්න බෑ. ඒ වගේම ඇහැ පැත්තකින් තියන පිහියක් ගන්න. ඒ පිහියෙන් ඔයත්ොන්ට ඇති තරම් ගස් කපන්න පුළුවන්. ඒ ගස් කපන්න පුළුවන්කම තිබ්බාට පිහියෙන් පිහිය කපන්න බෑ. පිහියෙන් ඕන තරම් වැල් කපන්න පුළුවන් ගස් කපන්න පුළුවන්. නමුත් පිහියට පිහිය කපා ගන්න බෑ. පිහියෙන් පිහිය කපන්න බෑ. මෙන්න මේ වගේ සමහර ಜಾති තියෙනවා ඔයත්ොන්ට ක්‍රියාත්මක කරන්නේ අනුන්ට ඇති තරම් ක්‍රියාත්මකයි. ඒ පිහි උපමා ඇස් උපමා ඉතින් ඒ උපමාත් එක්ක ඔයත්ෝ එහෙව් උපමාවලට තමාගේ ආත්මය ගලප ගන්න එපා. අනුන්ට ඇති තරම් ධර්මයේ ගලපනවා තමන් දෙස හැරෙන්නේ නැහැ. තමන්ගේ ධෛර්යය කොහොමද? තමන්ගේ වීරිය කොහොමද කියලා. ඉතින් වැඩක් කරගෙන යද්දී මේ අලසකම, කම්මැලිකම,
බැරියාව කියන එකට ඔයත් ධර්මයේ තවරනවා මට කලකිරුණා ඒ වැඩේ කරගෙන යද්දි මට ධර්ම සංඥා ඉපදුනා පෙර නොඇසූ විරු ධර්ම සංඥාවා ඉතින් මීට වැඩිය හොඳයි මං චෛත්‍යයක තින්ත ගෑවනම් මීට වැඩිය හොඳයි මං භාවනා ටිකක් කරගත්තනම් මීට වැඩිය හොඳයි මං මේ පෞ ජීවිතයට ඇතුළත් නොවී මේ විවේකීව බ්‍රහ්මචාරීව හිටියනම් කියලා පස්සේ ඔයත් මගදී ඒක අත්හරින්න කල්පනා කරනවා. පිංතුනේ කවුද වරද්ද ගත්තේ? ඔයත් චූටි කාලේ ඉඳන් දහම් පාසල් ගිහිල්ලා ධර්මයෙන් පෝෂණය වෙලා ජීවිතේ හැරෙන තැන්වලදී හරි තීරණ ගත්තේ නැහැ. ඒ හරි තීරණ ගන්න නැතුව ඔයත් වැරදුනාට පස්සේ ඒකට ධර්මයේ තවරනවා එක වැරදි. ඒකට අවශ්‍යයි මේ නිග්ගම ධාතුව නැත්තම් මේ යම් කිසිවක් පටන් අරගෙන කරගෙන යද්දී කලකිරීමක් ඇති වුණාට පස්සේ නැගීම් වශයෙන් නැවත ඒකෙන් ඒ අකුසල් නැත්තම් කම්මැලි සිතිවිලි වලින් නික්මීම නිග්ගම ධාතුව කියලා හඳුන්වනවා. ඊට පස්සේ ඒ දේ අපි කරගෙන යනවා. ඒ කරගෙන යද්දී එකින් එකට ඉදිරියට යන ස්වභාවය පරක්කම ධාතුව කියලා හඳුන්වනවා. ඉතින් තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ වීරිය කොටස් තුනකට ආරම්භක වීරිය මැදදී කඩා හැලෙන නොදී නැවත ඒ පසුබෑම් වලින් නික්මීමේ නිග්ගම ධාතුව ඒ වගේම ඒක මහා ධෛර්යයෙන් කරගෙන යාම පරක්කම ධාතුව. පිංතුනි අපි දියකින් එතර වෙන්න දණ්ඩක් අරගෙන යනවා. ඒ දණ්ඩ මහත නැත්තම් ඒ පහුර අපේ ඇඟට වැඩිය මහත නැත්තම් ඒ දඬු කෑල්ලත් එක්කම අපි යට යනවා. ලෝක කොටයක් පහුරක් විදියට ගත්තොත් අපි ගිලෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ චූටි ධෛර්යයකින් දැන් ඔයත් ඔය දියමට හිතමු ගඟක් ගලාගෙන යනවා. ඒ ගඟක් ගලාගෙන යද්දී ඔයත් ධෛර්යයයි. ඔයත් වීරියයි. හැබැයි වීරිය මද වීරියක් තියෙන චූටි ලී කෑල්ලක් අරගෙන ඒ ලී කෑල්ල දියට දාලා අපි ඒ ලී කෑල්ල අරමුණු කරගෙන මේ ධෛර්යයෙන් මම මේ ගඟ පීනලා ඈතර වෙනවා කියලා ඊපහා මොකද්ද වෙන්නේ? ඔයත් සෝසේ මෙතර හිටියා. ගොඩබිම සෝසේ හිටියා. නමුත් අර මද වීරයක් නිසා දියේ ගිල මැරෙනවා. දියේ ගිලිලා මැරෙනවා. ඉතින් කාටද දොස් කියන්නේ? අපරාධේ. මං ගොඩබිම සෝසේ හිටියා. නමුත් මේ ගොඩබිමෙන් මෙතර බය නිසා අපි එතර වෙන්න ගියා. එතර වෙන්න දරපු ධෛර්යයම අපට බය උපදවලා අපි ජලයේ ගිල්ලුවා. ඒ ධෛර්යය තමයි ලී කොටේ ඔරුව පහුර. ඒ ඔරුව පහුර මහත නෑ. හීනි පහුරක්, හීනි ඔරුවක්. ඒ හීනි ඔරුවට ගොඩ වෙච්ච ගමන්, හීනි පහුරට ගොඩ වෙච්ච ගමන් ඒ පහුරත් එක්කම ඔයත් යට ගියා. මහා වේශනයක් නේ ධෛර්යයම නැතේ වීරියම ඔයත් උන්න හානියක් වෙලා. ඉතින් මහා පහුරක් ඔයත් බැඳගත්තා නම් මෙතර බය තරණය කරලා එතරට සුවසේ යන්න පුළුවන්. ඒ නිසා සමහර තැන්වල හීන වීරිය තියෙන නිසා ඒ හීන වීරියම තමන්ට බය උපදවපු තැන් තියෙනවා. තමන් විනාශයට එක්කාසු කරපු තැන් තියෙන. එහෙම හීන වීරිය තියාගෙන මේ ගමන යන්න බෑ. එලෙස තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ චින්තනමය වශයෙන් මෙනෙහි කරන්න කිව්වා. නැත්තම් මේ වීරිය ඇති වෙන කාරණා මෙනෙහි කරන්න කිව්වා. ඒ තමයි එකක් අපේ වරෙන්තු. අපි වැරදි කරනවා. ඒ වැරදි කරද්දී අපට පොලිසියෙන් නැත්නම් උසාවි නියෝගات එක්ක වරෙන්තු තියෙනවා. ඔබ මේ වැරද්දට වරෙන්තු වෙලා ඉන්නේ. ඔබ යන්න කියලා. ඉතින් අපි මග ඇරලා ඉන්න පුළුවන්. එක්ක වෙන ඥාති ගෙදරක ගිහිල්ලා එහෙමත් නැත්නම් වෙන රටකට ගිහිල්ලා උසාවිය පොලිසිය මග ඇරලා වැරද්දක් නම් කරා තමයි වැරද්දට වරෙන්තු වෙලා තියෙන්නේ. වරෙන්තු පිට වරෙන්තු ආවත් අපි ඒකෙන් ඉවත් වෙලා ඉන්න පුළුවන්. නමුත් මේ සසර අකුසල් වලට අපට අපාය වරෙන්තුවක් තියෙනවා. ඒ අපාය වරෙන්තුවෙන් අපි මේ කට්ටි පැන මේ පොලිසියට කට්ටි පැන හිටියා වගේ උසාවිය මග ඇර හිටියා වගේ ඉන්න පුළුවන් කමක් නැත. ඉතින් එහෙමනම් ඒ වරෙන්තුව ගැන අපි අකුසල් වේගයන්ට නිර්මාණය වීම එක්කාස වීම තුළ අපට අපාය වරෙන්තුවක් තියෙනවා. ඒ අපායට ගියොත් ඇතිවෙන දුක්ඛය, ඇතිවෙන සංතාපය, ඇතිවෙන පීඩා එකින් එක ඔයත් මෙනෙහි කරොත් මේ විරිය සම්බොජ්ජංගයට මහා රුකුලක් වෙන. ඒ වගේම බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා
එසේ මෙසේ පිරිස් නෙවෙයි, සාමාන්‍ය පිරිස් නෙවෙයි. ඒ මහා රජ සම්පත්ති අත්හැරියා. අලියම විසිකරපු කුණු කෙල පිඩක් වගේ සක්විති රාජ සම්පත්ති අත්හැරියා. අත්හැරලා මහා ඝන වනාන්තරවල වීරියෙන් උත්තව කටයුතු සම්පාදනය කරපේ මහා චරිත අපි එකින් එක අපේ ජීවිතවලට ගලප ගනිද්දී අපේ වීරිය සම්බොජ්ජංගේ වැටෙනවා. අපේ වීරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ වගේම වීරිය ආනිසංස හැම කෙනෙක්ම තම තමන්ගේ රස්සා ඇති. හැබැයි රස්සාවල ගොවි මහත්තුරු වාහන අරන් නැද්ද? ගොවි මහත්තුරු සුපිරි මාලිගා වගේ ගෙවල් හදාගෙන නැද්ද? ඒ වගේම නොයෙකුත් ආකාරයේ රැකී ආරක්ෂා කටයුතු විෂය විවිධ තලවල විෂයන් වල ඉන්නවා. ඒ පිරිස් තමාගේ දියුණුව ඔයත්තුන්ගේ ක්ෂේත්‍රයේ මෙනෙහි කරලා බලන්න. ඒ විෂය පතේ තුල ඔයත්තු දන්න කියන ඇත්තෝ යාන වාහන අරගෙන සුවසේ සමබර සුවබර ජීවිත ගෙවනවා. ඒ ඇත්තොන්ගේ ජීවිතයට බිල බැලුවොත් එහෙම නිකන් ඉන්නේ. ඇත්ත මහා ධෛර්යවන්තයි, වීරියවන්තයි. ඒ වගේ මේ ජීවිතයේ හැම දිනපු හැම කෙනෙක්ම අතීතයේ යම් ධෛර්යයක යම් වීරියක අයිතිකාරය වෙලා තියෙන. ඒ වීරිය අයිතිකාරව තමයි දිනුවේ කියන ආනිසංස මෙනෙහි කිරීම. ඒ වගේම ශාස්ත්‍රෝන් වහන්සේගේ ගුණය ප්‍රත්‍යවේක්ෂා කරද්දී මෙනෙහි කරද්දිත් මේ භාග්‍යතුන් වහන්සේ මොන තරම් බෝසත් ජීවිතය තුළ වීරියවන්තද කියලා මෙනෙහි කරද්දී අපට වීරිය ඇති වෙනවා. ඒ වගේම ජාතියේ මහත් භාවය අපි මිනිස් ආත්ම භාවයක් පරිහරණය කරන්නේ. ඒ ආත්ම භාවය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා මේ විදිහට මේ මෙනෙහි කිරීම තුළ අලසයන් ආශ්‍රය නොකිරීම. මෙන්න මේ කාරණාවත් මෙනෙහි කරන්න. ඉන්නකම් කාලා බීලෙමු. අද කාලේ අපට සුගතියක් කියලා හිතා ගන්න අමාරුයි. මේ ලෝකෙම තමයි සුගතිය තියෙන්නේ, දුගතිය තියෙන්නේ කියලා ඔය කම්මැලි ඇත්තෝ කතා කරන වචනත් එක්ක ගැලපීම, රාගයට හේතු හදන වචනත් එක්ක ගැලපීම, ඒ වගේම මහා වීරියවන්ත පිරිස සේවනය නොකිරීම. ඒ වගේම මේ වීරිය බොජ්ජංගය අපි අධ්‍යයනය නොකිරීම කියන මේ කාරණා අපේ වීරිය නැතිවන හේතු. ඉතින් වීරිය නැතිවන හේතු වලට වැටබඳිමු. මේ වෙසක් මාසේ වෙසක් පුර 15ක පෝය අරමුණු කරගෙන අපේ ජීවිත යම් පිළිවෙලකට හදාගන්න උත්සාහවන්ත වෙන ධර්ම සංඥා උපදවන කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදයේ තුල මේ හැම දනාටම මේ බොජ්ජංගයන් එකින් එක මුතු පෙලක් වගේ ඇමිනි ජීවිත සාරවත් කරගන්න මේවා පණ තියනකම් අමතක නොවන ධර්ම කාරණා භාවයට පත් වේවා. වීර සම්බොජ්ජංගයේ වැඩමින් සති සමාධි ප්‍රඥා දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම මේ ධර්ම දේශනාව මේ හැමදෙනාටම ධර්ම ශක්තියක්, ජීව ශක්තියක්, ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැමදනාටම ආශිංසන ආශිර්වාද පවත්වනවා. රත්නත්‍රය අනන්ත සූවිසි ගුණ බලයෙන් සියලු මාරක බාධක අනිවෙන කොඩිය නෑස්වා කටවා සියල්ල හිරදුටු පිණිබිදුසේ විහෙද විද්‍යාසනයේ වේවා. අවැස සුළඟින් මැසි මදුරුවන්ගෙන් සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් සා පිපාසාදේ කිව්වත්, රාග ද්වේෂ මෝහාදී අකුසල ධර්මයේ කිව්වත්, හිංසාවක් පීඩාවක් කරදරයක් විපත්තියක් සිද්ධ නොම වේවා. ගන්න හෙළෙන හුස්ම රැල්ලකට පාසා තබන පියරකට පාසා නිති ආරක්ෂාව සෙත සාන්තියේ සැලසේවා. සෙත් වේවා කියලා ආශිංසන ආශිර්වාද පවත්වනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.